තෙරුවන් සරණයි. අපි මේ කටයුතු ආරම්භ කරගෙන යමු. අපිට අද තියෙන ගාථාව තමයි යං කිංචි සම්පජානාසී කියන ගාථාවෙන් තමයි අද ආරම්භ කෙරෙන්නේ. අපි ඉස්සර වෙලා මේකේ තියෙන පාලි පෙළ කියවගෙන යමු. ඊට පස්සේ අපි පරිවර්තනය සඳහා යමු. ඒක තියෙනවා යං කිංචි සම්පජානාසී. ඒක ආයෙත් තියෙන මෙත්ත ගූති භගවා කියලා. ඒ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මෙත්ත ගූ කියන මානවකයාට ආමන්ත්‍රණය කරපු නිසා තමයි ඒක එතනදී ඒ විදිහට දාලා තියෙන වරහන් ඇතුලේ යං කිංචි සම්පජානාසී උද්ධං අදෝ තිරියංචාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ. පනුජ්ජ විඥානං භවේන තිත්තේ. ආපහු කියමු. යං කිංචි සම්පජානාසී උද්ධං අදෝ තිරියංචාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ. හොඳයි. අපි ඕකේ මේ ලියාගෙන යමු. සාමාන්‍ය අදහස තමයි උඩ යට සරස මැද. උඩ යට සරස කියන්නේ හරහ කියන එක. උඩ යට සරස මැද. නැත්නම් උඩ යට සරසත් මැදත්. එහෙම ගත්තත් කමක් නැහැ. උඩ යට සරසත් මැදත් ඇති. උඩ යට සරස මැද ඇති. නැත්නම් උඩ යට සරසත් මැදත් ඇති යම් කිසිවක් දන්නේහිද? එහි සතුටක් හෝ පළපදියම් වීමක්. එහි සතුටක් හෝ පළපදියම් වීමක් වරහන් ඇතුලේ බැස ගැනීමක්. දැන ගැනීමක්. දැන ගැනීමත්. එහි සතුටක් හෝ පළපදියම් වීමත් විඥානයත් නැත්නම් දැන ගැනීමත් දුරු කර භවයෙහි වරහන් ඇතුලේ පැවැත්මෙහි සිටීමත් නොලැබිය යුතුය. මේක ටිකක් මේ ආගන්තුක වගේ නුහුරුත් වගේ ඇති. මොකද ඇතැම් බඩගින්න හේතුව මොකද එහෙම කියන්න හේතුව මේ දැන් ගිය සතියේත් මේ කොටස කරන්න බැරුණා. ඊට කලින් සතියේකත් මේ ටික කොටස කරන්න බැරි වුණා. ඉතින් අර ඒ නිසා මේ ඊට කලින් සතියේකදී කරපු නිසා මේ කොටස් ටිකක් මේ අලුත් වගේ ඇති. ඉතින් ඒ නිසා මේ නුහුරු ගතියක් ඇති. මේකේ සාමාන්‍ය අදහස තමයි අර හිටියනේ කවුද මෙත්තගු මානවකයා. ඒ මෙත්තගු මානවකයා අහපු ප්‍රශ්නත් එක භාග්‍යවතුන් වහන්සේ දීපු උත්තර තමයි මේකේ තියෙන්නේ. අපි කරගෙන යනකොට අදහස ඒවි. මේක අර මීට කලින් මෙත්තගු ප්‍රශ්නයක් අහනවනේ. ඒ ප්‍රශ්න අහපු වෙලාවේ මේ භාග්‍යවතුන් වහන්සේ දීපු උත්තරත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. මේකේ සාමාන්‍ය අදහස තමයි උඩ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා මෙත්තගු මානවකය කියලා පටන් ගන්නෙ. කියන්නේ මෙත්තගූති භගවා කියලා කියන්නේ මෙත්තගු මානවකය කියන එකයි. මට ඒක පොඩ්ඩක් මේ මතක් කරන්න අමතක වුණා.
අර මෙත්ත ගූති භගවා කියන එක උඩට එන්න ඕන. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ මෙත්ත ගූ මානවකය. එතකොට අදහස එනවා ගොඩක්. ඒකත් කරුණාවෙන් මට අමතක වීමක් වුණා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළහ මෙත්ත ගූ මානවකය උඩ යට සරසත් මැදත් ඇති යම් කිසිවක් දන්නේහිද එහි සතුටක් හෝ බැස ගැනීමක් නැත්නම් පළපදියම් වීමක් විඥානයක් නැත්නම් දැන ගැනීමක් දුරු කර පැවැත්මෙහි නැත්නම් භවයෙහි සිටීමක් නොලැබිය යුතුය කියන එක තමයි මේකේ අදහස. පින්වත්නි මේකේ සාමාන්‍ය අදහස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුල කෙනෙකුට ලැබීමක් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උඩ වේවා උඩක් ගැන කතා කරනවා නම් යටක් ගැන කතා කරනවා නම් හරහ ගැන කතා කරනවා නම් මැදක් ගැන කතා කරනවා නම් මොනවා හරි ඇති යම් කිසි දෙයක් ගැන කවුරු හරි දන්නේද දන්නවනම් ඒ කියන්නේ Tamanට මොකක් හරි ලැබීමක් වෙනවා සම්පජානාති කියන යම් කිසි දැනීමක් වෙනවා. එහෙම නැත්නම් ඒතේසු නන්දිච්ච නිවේසනයි. ඒතේසු ඒවායෙහි මේ එහි නැත්නම් ඒවායෙහි යම් කිසි සතුටක් යම් කිසි දෙයක් තිබුණොත් ඒ ගැන ඒ දේත් එක්කාසු වෙලානේ සතුටු වෙන්න පුළුවන්. නිවේසනංච කියලා කියන්නේ බැස ගන්නව නැත්නම් පළපදියම් වෙනවා කියන වචනේ. අර ගොඩක් ඒ වචනේ යොදාගත්තේ මේ පළපදියම් වෙනවා කියන වචනේ යොදාගත්තේ අර බැස ගන්නවා කියන අදහස තවත් තහවුරු වෙන්න. ඊට පස්සේ දැන ගැනීමක් වෙනවා නම් ඒ කියන්නේ යම් කිසි දෙයක් වුණොත් දැන ගැනීමක් වෙන්නේ නේද? අන්නේ දැන ගැනීමක් දුරු කර පැවැත්මෙහි නැත්නම් භවයෙහි සිටීමක් නොලැබිය යුතුයි. දැන් ඇත්තටම මේ ගාථාවෙන් කියවෙන්නේ මොකක් පිළිබඳවද? නිවීම සම්බන්ධයෙන්. ඔන්න දැන් අපිට ඇස කන නාසය දිව කය මන වේවා පඨවි ආපෝ තේජෝ වායෝ වේවා රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා එනවා යනවා කනවා බොනව වේවා ඔන්න ඔය කියන ජීවිත 70 තුලින් ඉස්මතු වෙන්න ඕන ඊතර වීමක් මේ චින්තනය මෙහෙයවද්දී අපේ පූජනීය ස්වාමීන් වහන්සේ අදත් මෙනෙහි කරා උපපරීක්ෂණයක් වෙන්න නම් ඊට කලින් ditthිය සුප්පටි විද්‍යාව වෙන්න ඕන කියලා කිව්වනේ නේද? එතකොට අන්න ditthිය සුප්පටි විද්‍යාව වීම තමයි මෙතෙන්දි වීමට උපකාරයක් තමයි මේ භාෂාත්මකව භාග්‍යතුන් වහන්සේ දීපු කාරණේ අපි ඉස්මතු කරගන්නට පුංචි වෙරදැරීමක් මහන්සියක් ගන්නෙ. එතකොට මෙතෙන්දි මේ පැහැදිලි කරන්නේ පින්වත්නි මොකද්ද? මේ නිවනේ ස්වභාවයයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔය මං කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වේවා එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා කුමන ඉගැන්වීමක් තුළ කෙනෙකුට ලැබුම් ගන්න දෙයක් තියෙනවා නම් කෙනෙකුට අත්විඳීමක් භුක්ති විඳීමක් තියෙනවා නම් අන්න ඒක දහම නෙවෙයි. ඔන්න ඒක අපි අත්විඳින දේ අපිට අපේ ගෝචරත්වයේ දෙයක් හැටියට වුණොත් තමයි ඒ දේ යම්කිසි දෙයක් තියෙනවා නම් ඒකේ උඩක් ගැන කතා කරන්න පුළුවන් නේද? එහෙම නැත්නම් යටක් ගැන කතා කරන්න පුළුවන්. ඔය ඒකේ හරහක් ගැන එහෙම නැත්නම් ඒක මෙන්න මෙහෙම මැදක් තියෙනවා කියන්න පුළුවන් දෙයක් වුණොත් නේද? අන්න මෙත්තගුට කියනවා මෙත්තගු මානවකය ඔබට මේ උඩ යට සරස මැද ඇති යම් කිසිවක් දන්නේද? ඔබ දන්නව නම් ඒ ගැන උඩ ඔබට ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒකේ සතුටක් හෝ නන්දි කියන්නේ මේකේ වචනේ ඇතුළු සතුටක් හරි නිවේසන කියලා කියන්නේ ගෙදරට නැත්නම් ගේ පළපදියම් වෙනවා කියන අදහස නිවේශන ගේ වාසස්ථානයට කියන නම. ඒකේ පළපදියම් නිවේසනංච කියන පළපදියම් වෙන්නේ දෙයක් වුණොත් නේද පින්වතුනි? ඒ වගේම ඒක කියනවා විඥානං දැන ගැනීමක් වුණා නම් අන්න දැන ගැනීමක් කරා යනවා නම් ඒකත් ලෝකෙට අයිති. මේ සියල්ල පනුජ්ජ දුරු කරලා භවේ නැතිට භවයේ වාසය කරන්න සිටීමක්
නොලැබිය යුතුයි කියලා කියනවා නිවීම සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හොඳයි. අපි දැන් මේකේ අපේ පින්වතුන් සාමාන්‍යයෙන් මේකේ කොස් අංක දා ගන්නවා. එහෙම නැත්නම් වචනෙට උඩින් මේ තේරුම ලියා ගන්නවා. ඒ තැනට අපි යමු නේද? ගාථාව අපහු පොඩ්ඩක් බලන්න. යංකින්චි සම්පජානාසි උද්දං අදෝ තිරියංචාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ. ඒකේ මේ අපි මෙත්ත ගූති භගවාන් කියන එක ඉස්සෙල්ලාම අරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මෙත්ත ගූ මානවකය කියලා ආමන්ත්‍රණය කරනවා. භගවා ඔය කියන්නේ වරහන් ඇතුලේ තියෙනෝනේ භගවා කියලා. භගවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉති මෙසේ වදාළහ කියන එකයි මෙත්ත ගූ මානවකය. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ මෙත්ත ගූ යයි වදාළහ කියලා කිව්වත් හරි. සාමාන්‍ය මේකේ අදහස තමයි මේ භාග්‍යවතුන් වහන්සේ මෙත්ත ගූට ආමන්ත්‍රණය කරා මෙත්ත ගූ කියලා කතා කරා කියන එකයි. හරි. අපි බලාගමු උඩ යට සරස. මේක මේ අපිට හුරුයිනේ. අපිට කාටත් හුරු සූත්‍රයන්නේ මෙත්ත සූත්‍රය. එහෙම නැත්නම් කරණීය සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය කියලා සාමාන්‍ය විදිහට කියන්නේ. අර උද්දං අදෝච තිරියංච අසම්බාධං ඔහොම කියලා මතකයිනේ. උද්දං කියන්නේ උඩ කියන අදහස. පාලියෙන් උද්දං කියන්නේ උඩ කියන අදහස. අදෝ කියලා කියන්නේ යට. තිරියං කියලා කියන්නේ හරහට. මජ්ජේ නම් හුරුයිනේ. මජ්ජේ සූත්‍රය අපි කලින් කරානේ. නිසා මජ්ජේ කියන වචනේ පින්වත් ඔබට හුරු ඇති. මජ්ජේ කියන්නේ මැද. ඊට පස්සේ උද්දං අදෝ තිරියංච කියලා කියනනේ. උඩ යට සරසද මජ්ජේ අපි මැදද. උද්දං කියලා කියන්නේ උඩ, අදෝ කියන්නේ යට, තිරියං කියලා කියන්නේ හරහා, සරස කියන අදහසයි. ඔක තියෙන තිරියං තිරියන් චාපි කියලා තියෙනවනේ. මං හිතනවා මෙතන අර පාඩි ඉගෙන ගන්න කැමති අය ඉන්න නිසා ඒක විසන්දි වෙන්න හැටිත් මං කියන්නකෝ. තිරියං ධන, ඒ කියන්නේ එකතු කිරීම ලකුණ, ච එකතු කිරීම අපි. අන්න එහෙමයි. දැන් උත්තර තනි වචනයන් තියෙනවට වචන තුනක් තියෙනවා. තිරියං එකතු කිරීම, ච එකතු කිරීම අපි. තිරියං කියන්නේ හරහා, ච කියන්නේ ද කියන අදහස, අපි කියන්නේ ද කියන අදහස. ඒ කියන්නේ ඔහුද මමද කියලා කියනකොට ඒකේ ච කියන වචනේ එන්නේ ද කියන අදහස, අපි කියන්නේ ද කියන අදහස. අන්න ඒකෙන් තමයි මම ගත්තේ උඩ යට සරසද මජ්ජේ මැද. මැජ්ජේ කියන්නේ මැද, අපිද. උඩ යට සරසද මජ්ජේ අපි මැදද. ඊට පස්සේ මැදද ඇති කියන අධ්‍යයනය කියන්නේ යං කිංචි කියලා කියන්නේ යම් කිසිවක්. යම් කිංචි කියලා කියන්නේ යම් කිසිවක් කියන එක. යම් කිසි දෙයක් තියෙන පුළුවන්ද නිවීමේදී? යම් කිසිවක් තියෙන බෑ. එහෙම වුණොත් මාර්ගය වරදිනවනේ. මතකද අර මේ අනිච්ච දුක්ඛ අනාත්ම නිබ්බාන සුඛ වගේ සූත්‍රවලදී අහුණා මතක ඇති පින්වත් ඔබට. කිංචි සංකාරං අත්තතෝ සමනුපස්සන්තෝ කියලා අහුණා මතකද? කිසියම් සංස්කාරයක් තමා වශයෙන් මේ සමනුපර්ශනයනොත් එයාට අනුලෝමිකන්තියෙන් සමන්නාගත වෙන්නේ නැහැ කියලා කිව්වා. මාර්ගයට බැසගන්නේ නැහැ කියලා කිව්වා. සෝතාපන්න, සක්කුදාගාමි, අනාගාමි මාර්ග අරහත් ආදී ඵල සාක්ෂාත් කරනවා කියන දේ වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් මේ නිවීම තුළ ඔය මේ බලන කිංචි යම් කිසිවක් තියෙනවා නම් ඒක මොකද්ද?
යම් කිංචි කියලා යම් කිසිවක් තියෙනවා දන්නේ හිනම් දැනගන්න තියෙනවා නම් ඒක නිවීම නෙමෙයි නේද? නිවීම ගැන කියන්නේ කොහොමද? නච්ච කිංචි ලෝකේ උපාදීයති. සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ අනිත් මේ වචන මම මේ කියන්නේ පරිවර්තනය කරන ගමන්ම පිටුතුනේ ඒ සිහිපත් කරන්නේ මේ ඒ සූත්‍රවලත් එතකොට අපිට කියනකොට ටිකක් හුරු වෙනවනේ. දැන් ඔන්න දැන් මම තා සූත්‍ර දෙකක් කියවනේ කිංචි කියලා කිංචි සංකාරං අත්තතෝ සමනුපස්සන්තෝ අන්න කිසියම් සංස්කාරයක් තම වශයෙන් සමනුපර්ශනීය වෙනවා නම් දැන් ඔකේ අනිත් පැත්තේදී කිව්වා හොඳ මේ කියන්නේ මාර්ගයේ පැත්තේදී කිව්වා නැච කිංචි ලෝකේ උපාදීයති අන්න නිවීම ගැන කියනවානේ හරි කිංචි යම් කිංචි යම් කිසිවක් සම්පජානාසි අන්න සම්පජානාසි ඕකේ ජානාති කියන වචනේ ධනි ලියන්න එපා ධනි ජානාසි කියන්නේ ධනිහි කියන්නේ මෙත්තගෝ කියන්නේ ඔබ කියලානේ කතා කරන්නේ නුඹ කිය ඉන්න ඉස්සරහා ඉන්න කෙනාට නිසා ධනිහි නැත්තම් ධනිහි පජානාසි කියන්නේ මනාව ධනිහි සං කියන වචනයයි පාලියේ ජානාසි අන්න එහෙම ඒ වචනේ හැදෙන්නේ පාලි ඉගෙන ගන්න අයට මම මේ සිහිපත් කරන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය දන්නේහිද ඔක තවත් අර්ථය තුන ජානාසි දන්නේහි පජානාසි මනවින් කියන්නේ හොඳට දැනගන්නවා සම්පජානාසි මනාව අර අදහස තීව්‍ර කරලා තියෙන්නේ මනාව මනවින් නැත්නම් මනාව කියන්නේ අර ජානාසි කියන එක තව තහවුරු කරලා තියෙන්නේ අර ඒක හරියට මේ අර කල්යාණ මිත්‍ර සම්පවංකය කියලා අපි වචනයක් අහලා තියෙන්නේ වංක කියන්නේ නැමෙනවා නේ අර තීවංක පිළිමේ තුන් තැනකින් නැමිනවා කියලා කියන්නේ වංක පවංක කියලා කියන්නේ ප්‍රවංක වෙනවා තවත් ප්‍රබල වෙනවා අදහස සං කියනවා මනාව සංපවංක කල්යාණ මිත්‍රයාට මනාව හොඳින් නැමෙනවා කියන අදහස. ඒ වගේ මේකේ මනාව හොඳින් දන්නේහිද කියන අදහස තමයි එන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ගත්තම දන්නේහිද කියන එක තමයි සම්පජානාසි. උඩ යට සරසත් මැදත් යම් කිසිවක් මැදත් ඇති යම් කිසිවක් දන්නේහිද එහි කියලා කියන්නේ ඒතේසු කියලා කියන්නේ අර යම් කිසිවක් කියලා කියන්නේ අන්න ඒ වයෙහි නැත්නම් එහි නන්දිංච සතුටු වීමක් ච අන්න එකක් හන්දි පදයක් නන්දිංච නන්දි බිඳුව ච කියන එක තමයි බිඳුවට ඥයන්න ඥ අක්ෂරය ආදේශ ඇවිල්ලා නන්දිංච කියලා හැදිලා තියෙන්නේ. නන්දි කියන්නේ තුටු වීම සතුටක් හෝ ච කියන්නේ ද කියන්නේ සතුටක් හෝ නන්දි කියනවා මේ තණ්හාවටත් කියනවා නමක් නේ අර යායන් තණ්හා පෝනෝ භවිකා ඊළඟට නන්දි රාග සහගත ඔන්න සතුටු වෙන්නේ මොකක් එක්කද අර දවසක් මේ කකුද දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා අහනවනේ භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රමණ ඔබ සතුටින්ද මොනව ලැබිලද එහෙනම් දුකින්ද මොනව නැති වෙලාද එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිවීම තුළ ඒ සැනසුණු උතුමන් මොනවත් ලැබිලා සතුට වෙන්නෙත් නැහැ මොනවත් නැති වුණා කියලා දුක් වෙන්නෙත් නැහැ දැන් මෙන්න නන්දින්ච සතුට වීමක් තියනද නිවේසනංච කියලා කියන්නේ බැස ගැනීමක් නැත්නම් පළපදියම් වීමක් කියලා කියන්නේ මොකද්ද නතර වෙන්න තැනක් තියෙනවා නන්නේ එතරනේ පළපදියම් වෙන්නේ නේද ඊට පස්සේ ඊට යටින් තියෙනවා දැන ගැනීමට කියනවා විඥානං උඩ හරි යට හරි හරහට හරි මැද හරි යම් කිසි දෙයක් වුණොතින් ඒක ගැන දැනගන්නවා ඒකේ සතුටු වෙනවා පළපදියම් වෙනවා දැනගන්නවා අන්න ඒ ඔක්කොම මොකද්ද කියන්නේ ඒ ටික
පනුජ්ජ ඒක තියාගන්න කියලාද කියන්නේ දුරු කරන්න කියලාද කියන්නේ පනුජ්ජ කියන වචනේ තේරුම තමයි දුරු කර පනුජ්ජ කියලා කියන්නේ මොකද්ද දුරු කර ඔන්න පාලියේ වචනයක් තියෙනවා පනූදති කියලා පනූදති කියන වචනේ තේරුම තමයි දුරු කරයි කියන එක පනූදති කියන වචනේ තේරුම මොකද්ද දුරු කරයි ඒකේ පූර්ව ක්‍රියාව තමයි පනුජ්ජ කියලා කියන්නේ පූර්ව ක්‍රියාව කියන්නේ මොකද්ද අවසානයේට කරපු ක්‍රියාවට කලින් මුලින් කරපු සියලු ක්‍රියා පූර්ව ක්‍රියා මම උදෑසන අවදි වී දත් මැද මුහුණ සෝදා බණ ඇසුවෙමි අන්න අවසාන ක්‍රියාව බණ අසපු එකනේ හැබැයි ඊට කලින් උදෑසන අවදි වීම මුහුණ දෙවි දෝවණය කිරීම ආහාර ගැනීම මේ ඔක්කොම මොනවද පූර්ව ක්‍රියා අන්න ඒ වගේ දුරු කර භවේන තිත්තේ භවේන තිත්තේ කියලා කියන්නේ භව කියලා කියන පැවැත්මට නැත්තම් භවයෙහි න තිත්තේ සිටීමක් න නොලැබිය යුතුය අන්න හිමයි එක හැදෙන්නේ ටිකක් වෙලා ගියා ඒක ගාතාව කියනනේ ඒක මම අර ටික වෙලාවක් ගත්තේ මේ පහුගිය සතිවල දෙකක විතර අපිට පොඩ්ඩක් මග හැරිච්ච නිසා හොඳයි මේ එහෙමනම් මේකට අපි කෙනෙකුට අවස්ථාව දෙමු නේද කැමැත්තෙන් කියන්න කැමති කෙනෙකුට ගාථා විතරක් කියන්න පුළුවන් නම් ඒත් එහෙමයි ගාථාවයි තේරුමයි එහෙම කියන්න පුළුවන් නම් එහෙමයි ගාථාවයි තේරුමයි කෙනෙකුට පුළුවන් නම් පදෙන් පදේ ව්‍යාකරණයක් දන්නවනම් ඔය කොමන විදිහකට මතක් කරත් කමක් නැහැ අනිත් අයටත් උපකාරක වෙන නිසා මේ ඒකට සම්බන්ධ වෙමු අවසරයි සනන්ද හොඳයි සනන්ද කියන්න දෙන්න හොඳයි කියන්න යංකින්චි සම්පජානාසි මෙත්ත භූති භගවා උද්ධං අදෝ තිරියං චාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ සන සිංහල තේරුම භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළහ මෙත්තගු උඩ යට සරස මැද ඇති යම් කිසිවක් මනාව දන්නෙහිද එහි සතුටක් හෝ එළපදියම් වීමක් නැත්නම් බැස ගැනීමක් දැනගැනීමක් දුරු කර භවයෙහි එහෙම නැත්නම් පැවැත්මෙහි සිටීමත් නොලැබිය යුතුය අවසරයි සන්නන්ද හොඳයි අදහස හොඳයි කවුරු හරි ඉන්නවද මේ ඒකට වචනෙන් වචන කියන්න කවුරු හරි පුළුවන් අය ඉන්නවද නැත්නම් අපි ඊළඟ එකට යමු නේ හොඳයි ඊළඟ එක ඒවං විහාරී සතෝ අප්පමත්තෝ බික්ඛුං චරං හිත්වා මමායිතානි ජාතින් ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පජහෙය දුක්ඛං ඊළඟ ගාථාව ඒවං විහාරී සතෝ අප්පමත්තෝ බික්ඛුං චරං හිත්වා මමායිතානි ජාතින් ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පජහෙය දුක්ඛං හොඳයි මම හිතනවා කියව ගන්න පුළුවන් ඇති කියලා ඒවං විහාරී සතෝ අප්පමත්තෝ බික්ඛු චරං හිත්වා මමායිතානි ජාතින් ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පජහෙය දුක්ඛං ඒක ලියා ගනිමු මෙසේ වසන සිහිය ඇති අප්‍රමාදී භික්ෂු නම නැත්නම් භික්ෂුව
මගේ යයි ගැනීම අතහැර හැසිරෙන්නේ කමාවක් දාන්න හැසිරෙන්නේ නුවණැතිව මෙහිදීම ඉපදීම දිරීම ශෝක කිරීම වැළපීම ශෝක පරිදේව කියන වැළපීම දුක දුරු කරන්නේය. ඒ කියන්නේ අර කලින් කියපු විදිහට නේද? ඔන්න භික්ෂුන් වහන්සේ වෙන මෙසේ වසන අර කලින් කියපු ධර්ම පරයයත් එක්ක වසන සිහි ඇති සතෝ කියන්නේ සිහි ඇති එන අප්‍රමාත්තෝ අප්‍රමාදී ඊළඟට මෙසේ වසන සිහිය තියෙන අප්‍රමාදී භික්ෂු නම භික්ෂුන් වහන්සේ මගේ යයි ගැනීම කියන්නේ මගේ යයි කියලා කියන්නේ මම ආයතනයි කියලා කියන්නේ මම ආයනය අතහැර ඒත් මොකද කරන්නේ අතහැරලා හැසිරෙනකොට නුවණැතිව මෙහිදීම ඉපදීම දිරීම ශෝක කිරීම වැළපීම කියන දුක් දුරු කරනවා කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. හොඳයි. මෙසේ වසන මෙසේ කියන්නේ ඒවං වසන විහාරී විහාරී කියන්නේ වාසය කරනවා කියන අදහස. විහෙරති කියලා වචනයක් තියෙනවනේ. විහෙරති වාසය කරයි විහාරි. විහාරී කියන්නේ වාසය කරන්නා කියන කාරණය. නැත්නම් වාසය කරන කියලා තමයි මෙතනට ගන්න වෙන්නේ. මෙසේ වසන සතෝ කියන්නේ සිහිය කියන අදහස. සතෝ. දැන් මෙතන සතෝ කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය විදියට ඇති වෙන සිහියද? එහෙම නැත්නම් මාර්ගයේ භාවිත වෙද්දී ඇති වෙන සිහියද? මාර්ගයේදී සිහිය ඇති වෙනෝනේ නේද? අන්නේ සිහියත් එක තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මාර්ගයේදී දැන් අපිට අහු වෙනව නේද අර චත්තාරීසක සූත්‍රයේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති. මුලින්ම ඉන්නේ කවුද? සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී එයාත් එක්කම සම්මා සතියයි සම්මා වායාමයේ මේ දෙන්න අනුපරිදාවන්ති අනුපරිවත්තන්ති. සම්මා දිට්ඨියත් එක්කම මොනවද භාවිත වෙන්නේ? සිහිය භාවිත වෙනවා. ඒ වගේම වීරිය භාවිත වෙනවා. ඕක අපිට තවත් මේ ලේසි අපිට හොඳට මතක තියෙන තැනක් තමයි මොකද්ද? සතිපට්ඨාන කියනෝ නේද? ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. අනාතාපි කියන්නේ වීරිය කියන එක. සම්පජානෝ නුවණ. සතිමා අන්න ඒ තුන්දෙනා එකට කතා කරන්නේ සිහිය නුවණ වීරිය තුන්දෙනා නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා තුන්දෙනා සම්මා දිට්ඨි පූර්වාංගම වෙද්දී සම්මා සතියයි සම්මා වායාමයේ අනුපරිදාවන්ති අනුපරිවර්තන්ති කියන කතා කරන්නේ. එහෙනම් අපිට ඒතර සතිපට්ඨානේ මාර්ගයක් ගැනනේ කියන්නේ. එහෙනම් එතෙන්දි එහෙනම් මෙසේ වසන සිහිය ඇති කියනකොට මෙතන සිහිය කියන්නේ ඉන්න කෙනෙකුට තියෙන සිහියක් ගැනද මේ කතා කරන්නේ. හරි ලෝකෙ පැත්තෙන් දැන් මේක කියලා දෙන්න එපැයි. භාග්‍යවතුන් වහන්සේ මේ ඉස්සරහින් නම් මෙත්ත ගුට්ටනේ කියලා දෙන්නේ. එතකොට කියනවා යාට සිහි තියෙන්න ඕන කියලා කිව්වට මාර්ගයේ භාවිතයේදී ඉන්න කෙනෙකුට ලැබෙන සිහියක් ගැනද මේ කියලා දෙන්නේ නෑ. නුවණ භාවිතා ප්‍රඥාව භාවිත වෙද්දී අන්න ආතාපි සම්පජානෝ සතිමාන්නේ සිහියනේ. ඔව්. ඊට පස්සේ සතෝ අප්‍රමත්තෝ කියන්නේ ප්‍රමාද අප්‍රමාදී. මතකද පින්වතුන්ට අර මේ ධාතු විභංග සූත්‍රයේදී කියනවා කොහොමද අප්‍රමාදී වෙන්නේ කියලා? අප්‍රමාදී වෙන්නේ පඤ්ඤායන අප්‍රමජ්ජය. අප්‍රමාදී වෙන්නේ කොහොමද? පඤ්ඤාය කියලා කියන්නේ ප්‍රඥාවෙන් තමයි අප්‍රමාදී වෙන්නේ නේද? අප්‍රමාදී වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ. එහෙනම් මෙතන අප්‍රමාදී කියලා කියන්නේ
ඉස්සරහා ඉන්න මෙත්තගු මානවකයට තමයි කියලා දෙන්නේ. හැබැයි ප්‍රඥාවේ භාවිතයේදී එයාට මාර්ගයේදී අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව භාවිත වෙන කියන එක. පඤ්ඤායන අප්‍රමජ්ජය කියලා ධාතු වංග සූත්‍රය හොනේ. මෙසේ වසන සිහිය ඇති. සතෝ සිහිය ඇති අප්‍රමත්තෝ අප්‍රමාදී භික්ෂු නම. භික්ෂු නම කියන්නේ භික්ඛු. භික්ඛු. ඔතන තියෙන්නේ භික්ඛු භික්ෂුව. භික්ෂුව භික්ෂුව මගේ යයි ගැනීම. අන මම ආයිතානි. මම ආයිතානි. මම කියන්නේ මගේ. ඔතන මේ පාලියෙන් මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියන එක. මම ආයිතානි කියන්නේ මම යයි ගැනීම. මගේ කියලා ගන්නවා. මම යයි කියලා ගැනීම හිත්වා අන්න. හිත්වා කියන්නේ අතහැර. ඉතින් වචන දෙකක් අහුණාදමනේ. කලින් ගාන්තාවේ පනුජ්ජ කියලා අහුණා. ඒත් දුරු කර නැත්නම් අතහැරනවා. එතෙන්දී දුරු කර මෙතෙන්දී හිත්වා අතහැර. ටිකක් සමානව වගේ යන්නේ. හිත්වා. අර මම හිතානි. ගැටලුවක් තියෙනවා නම් අහන්න. නැස මම යන කියන්නේ එතකොට ඔය අර්ථයෙන් සයන සමානයි. අන්න හරි මම ආයනේ කියන්නේ චන්දන මේකටම තමයි. දැන් අපිට අහුවෙන්නේ අර මේ අහංකාර මමින්කාර මානානුසය සමූහතා කියලා. කියන්නේ එතෙන්දී අර අහංකාර කියලා කියන්නේ අහං කියන්නේ මම කාර කියන්නේ කරනවා. මමින්කාර අන්න එතෙන්දී මමින්කාර මම ආයිතානි වගේ තමයි මම ආයනී කියලා කියන්නේ. මමින්කාර කියන්නේ මගේ යයි මම යයි වැරදි දෙස සිතා ගැනීම. මෙතනත් මම ආයිතානි කියලා කියන්නේ මම ආයනය කරනවා කියන්නේ. මමානිය මමත්වය කියලා අපි කියන්නේ. අන්නේ අදහස. ඒක මොකද්ද කරන්නේ කියන්නේ හිත්වා අතහැර. හැසිරෙන්නේ කියන්නේ චරං. ඒක නම් හුරු ඇතිනේ අර තිත්තං චරන්නේ සින්නෝවා සයානෝවා නේ කරණීය සූත්‍රයේදී. චරං කියන්නේ හැසිරෙන්නේ කමාවක් දෑවක්. නුවණැතිව අන්න විද්වා. ඔය යට තියෙන විද්වා වේදේති කියන වචනෙන් හැදෙන්නේ විද්වා. නුවණැතිව ඉදේව මෙහිම ඒක අර ඉගෙන ගන්න කෙනෙකුට භාෂාව ඉදේව කියලා හැදෙනවා. ඔකේ පූර්වස්වර ලෝපය කලින් ඉද කියන එකේ අයන්නක් තියෙනවා. ඒව කියන එකේ එයන්න තියෙනවා. මුලින් තියෙන අයන්න ලොක් කරලා එයන්න එකතු කරලා හදනවා. පූර්වස්වර ලෝප සංධිය කියන හිමිගෙන එච්චර ඕනේ. ඉදේව කියන්නේ මෙහිදීම. මෙහිදීම කියලා කියන්නේ මේ මාර්ග භාවිතයේදීම නැත්නම් මේ ජීවිත මේ ශාසනයේදීම නැත්නම් මේ අවවාදයේ පිළිපදිද්දීම අන්න ඉදේව මෙහිදීම මොකද්ද වෙන්නේ? ජාති ජරා ශෝක පරිදේව දුක්ඛං. යට තියෙනවා දුක්ඛං. ජාති ජරා ශෝක පරිදේව දුක්. ජාති ජරා ශෝක පරිදේව දුක. ජාති කියන්නේ ඉපදීම, ජරං කියන්නේ දිරීම, ශෝක කියන්නේ ශෝක කිරීම, පරිදේව කියන්නේ වැළපීම. යටින් තියෙන දුක්ඛං. ජාති ජරා ව්‍යාධි පරිදේ ජාති ජරා ශෝක පරිදේව දුක දුරු කරන්නේය. පජහෙය්‍ය. පජහෙය්‍ය කියන්නේ දුරු කරන්නේ කියන අදහසයි. හොඳයි. ඒකේ කාට හරි වචනවල හරි දැනගන්න හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඕන කෙනෙක් මේ අහන්න කාරණා මම දන්න පමණින් දන්න මට්ටමින් කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි අවස්ථාව දෙමු මේකේ මේ පරිවර්තනය කියන කෙනෙකුට.
එවං විහාරී සතෝ අප්පමත්තෝ භික්ඛු චරං හිත්වා මමා ඊතානි ජාතින් ජරං ශෝක පරිද්දවං ච ඉදේව විද්වා පජහෙය්‍ය දුක්ඛං. එවං මෙසේ විහාරී වසන සතෝ සිහි ඇති අප්පමත්තෝ අප්‍රමාදීව භික්ඛු භික්ෂුව චරං හැසිරෙනවා හිත්වා අතහැර මමායිත්වා මමායනය මගේ ගැනීම ජාතින් ජරං ජාතිද ජරාද ශෝක පරිදේවද ඉදේව මෙහිදීම විත්වා නුවණැතිව පජහෙය්‍ය කියන්නේ දුරු කරනවා දුක්ඛං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ පද ඒ පිළිවෙලට තමයි මේ අමා එක මතක් කරේ. අර මේ ওই පද එහාට මෙහාට වෙනවා. ඒ නිසා අර මම කියපු තේරුමත් ඒ පද ගානට යටිනුත් ලියාගත්ත නේද? එහෙමයි සායනා. හා නැත්තම් අදහස් ඔව් අරම කියපු එක හොඳයි. එතකොට පාලි පදෙන් පදේ එනවා. ඒ ඔක්කොම එකතු වෙලා අර පිළිවෙලටත් අර ඒක තේරෙන්න ඕන. නැත්තම් මේ ලියලා තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. බොහොම හොඳයි මේ ඒ පදෙන් පදේ බොහොම නිවැරදිව අවශ්‍ය විදිහටම මතක් කරා. බොහොම හොඳයි ඒක. හොඳයි. ඊළඟට අපි යමු ඊළඟ ගාථාවට. හරි. ඒතාබි සමයන ඒතාබි නන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං මොකද සුකිත්තිතං ගෝතම නූපදීකං අද්දාහි භගවා පහසි දුක්ඛං තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ ඒතාබි නන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතම නූපදීකං අද්දාහි භගවා පහසි දුක්ඛං තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ. ඔන්න ගාථාව. මම හිතනවා ඔබට කියවන්න පුළුවන් ඇති. ආයි බලන්න පොඩ්ඩක්. ඒතාබි නන්දාමි මේකේ මයන් මචෝ කියලා තියෙන්නේ. නෑ ඒක වැරදි. මයන් අයින් කරන්න. වචෝ ඇප් එකේ තියෙන වැරදි. වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතම නූපදීකං අද්දාහි භගවා පහසි දුක්ඛං තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ. දැන් ඒක අපි ගන්න එපා මේ ඉච්ඡායස්මා මෙත්තකෝ කියලා. අන්න ඒකේ ඉති මෙසේ ආයුෂ්මත් මෙත්තකෝ. ආයුෂ්මත් මෙත්තකෝ මෙසේ විචාරයි. ඒක තමයි අපි උඩින් යන්නේ. කියන්නේ මේක සාමාන්‍ය මේ ආයුෂ්මත් මෙත්තකෝ මෙන්න මෙහිම අහනවා ප්‍රශ්නයක්. මෙන්න මේ විදිහට කතා කරන විචාරණෝ කතා කරන. ලියාගන්න. මහර්ෂීන් වහන්සේගේ මේ වචනය සතුටු වෙමි. එයා හරි සතුටු වුණා මේක අහලා. බුදුරජාණන් වහන්සේ ඉන්න මෙත්තගුට මාර්ගයනේ කියලා දුන්නේ. හරි සතුටටපත් වුණා. සතුටු වෙමි. නවතීමේ ටිකක් ගෞතමයන් වහන්සේ කමාවක් දාන ගෞතමයන් වහන්සේ උපදි රහිතකම වරහණ කෙරලා සමානයි නිවීම. ඔන්න නිවීමට කියන සමාන නමක් කියන්න කියලා කිව්වොතින් නූපදිකං කිව්වත් හරි. නූපදින් කියන එකටම තවත් සමාන නමක් තමයි නිරුපදින්. න උපදිකං උපදි මතකයිනේ උපදි කියලා අහලා තියෙනවනේ මොන හරි ලැබීම න උපදි
නිරුපදී නූපදිකං න උපදිකං නූපදිකං න උපදිකං නූපදිකං උපදිකං කියන්නේ උපදී න කියලා කියනෝ න උපදිකං කියන වචනේ එකතු වෙලා න කියන න පූර්ව පද අව්‍ය පදයක් නිපාත පදයක් ඒකයි උපදිකං කියන එක මේ දෙක එකතු වෙලා නූපදිකං කියලා හැදෙනවා. උපදි රහිත බව නැත්තම් ලැබීම් නැහැ කිසිම ආකාරයෙන් කිසිම ආකාරයක ලැබීමක් නැහැ. ඒකට කියනවා නිවීම කියලා. උපදි රහිතකම නැත්තම් නිවීම මනවින් ප්‍රකට කරන ලදී. නැවතීම ටිකක් ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දුක අතහැර දැමූසේක. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දුක අතහැර දැමූසේක. තත් වූ පරිදි මේ ස්වභාවය ඔබ විසින් නැත්නම් ඔබ වහන්සේ විසින් මේක මෙයා මෙත්ත ගුණ කියන්නේ අවබෝධ කරනු ලැබුවේය. අවබෝධ කරනු ලැබුවේය. අර ඉච්ඡායස්මා මෙත්තගු කියන්නේ මේ මෙත්තගු ආයුෂ්මත් මෙත්තගු මෙසේ කියයි නැත්නම් මෙසේ විචාරයි. මහා ඊර්ෂීන් වහන්සේගේ මහේසිනෝ මහා ඉසිනෝ මහේසිනෝ මහා ඉසිනෝ කියන එක තමයි තියෙන්නේ. මහා වලට ඉසිනෝ කියන පදය ඒ කියන්නේ මහා කියන එකේ අයන්නයි ඊළඟට තියෙන ඉසිනෝ කියන එකේ ඉසි කියන එක යන්නයි අයන්නයි යන්නයි දෙන්න එකතු කරලා ඒ යන්න කියන වචනේ හදලා අකුර හදලා මහේසිනෝ කියලා හැදෙන්නේ. නේද? මහේසිනෝ කියලා කියන්නේ මහා ඍෂින් වහන්සේගේ මේ වචනය. ඔර ඒතාබිනන්දාමි කියලා තියෙනෝනේ. ඒත කියන්නේ මේ. ඊට පස්සේ වචෝ කියලා එකක් තියෙනෝනේ. මචෝ නෙවෙයි එතන එන්න ඕන වචෝ වචනය. මේ වචනය අර ඒතාබිනන්දාමි අභිනන්දාමි නේ නන්දාමි කියන්නේ සතුටු වෙමි අභිනන්දාමි බෙහෙවින් සතුටු වෙමි. මහර්ෂීන් වහන්සේගේ මේ වචනය බෙහෙවින් සතුටු වෙමි. සතුටු වෙමි විතරද බෙහෙවින් කැලලත් එන්න ඕන. බෙහෙවින් සතුටු වෙමි කියලා. අභි කියන්නේ බෙහෙවින්මනේ. බෙහෙවින් ගොඩක්. ඊට පස්සේ ගෞතමයන් වහන්සේ ගෞතමයන් වහන්සේ කමාවක් උපදි රහිතකම නැත්තං නූපදිකං නිවීම සුකිත්තිතං මනවින් ප්‍රකට කරන ලදී නැත්නම් මනවින් කියන ලදී ඉස්මතු කරා. කිත්තිකං කියන්නේ කීර්තනය කරනවා. ඒ කියන්නේ කීර්තියක් කියන්නේ මනවින් ඉස්මතු කරනවා ප්‍රකට කරනවා කියනවනේ. එයාගේ කීර්තිය පැතිරෙනවා. ඒ කියන්නේ එයා ප්‍රකට වෙනවා. ඒ වගේ තමයි බුද්ධ වචනයක් කීර්තනය වුණා. ඒක මනවින් කීර්තනය වුණා නිසා සුකිත්තිතං. ඒ කියන්නේ මනවින් ප්‍රකට කරන ලදී. නැත්නම් මනවින් දේශනා කරන ලදී කියන අදහසයි එන්නේ. ඒකාන්තයෙන්ම අන්න අද්දාහි කියන්නේ ඒකාන්තයෙන් කියන අදහස. අද්දාහි ඒකාන්තයෙන්ම භගවා භාග්‍යවතුන් වහන්සේ අද්දාහි ඒකාන්තේම භගවා භාග්‍යවතුන් වහන්සේ දුක අතහැර දැමූසේක. කෝ දුක අන පහසි දුක්ඛං දුක්ඛ පහසි අතහැර දැමූසේක. දුක අතහැර දැමූසේක. ඊට පස්සේ තත්තු පරිදි කියන්නේ තතා එහි වූ පරිදි
නැත්නම් ඒ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙන වෙන ආකාරයෙන් ඒ ආකාරයටම අවබෝධ කරගත්තේ. එහෙව් ආකාරයට තත්තු පරිදි නේ. දැන් භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියනවනේ. ඇයි? තත කියන්නේ තත්තු පරිදි. එහෙව් වූ ආකාරයට ආගත පැමිණි නිසා තමයි තථාගත. නේ. ඒකයි තථාගත. යා තත්ත තතතා අවිතතතා අනඤ්‍යතතතා ඉදප්පච්චේතා කියන එහෙම වචන වුණා මතක ඇති. මොකේද මේ පච්චේ පච්චුප්පන්න වගේ සූත්‍රවලදී තථා කියන්නේ එහෙව් වූ පරිදි. තථා නැත්නම් එසේ වූ පරිදි. එහෙව් වූ පරිදි ඒස ධම්මෝ. ඒස කියන්නේ ඒසෝ මේ ධම්මෝ ඒස ධම්මෝ. මේ ස්වභාවය තත්තු පරිදි මේ ස්වභාවය තේ ඔබ විසින් නැත්නම් ඔබ වහන්සේ විසින් තෝයා අර අම්ම තුම්ම શબ્දේ තමයි ඉතින් කියන්නේ. ඔබ විසින් විදිතෝ අවබෝධ කරන ලැබුවේය. විදිතෝ කියන්නේ අවබෝධ කරනු ලැබුවේය කියන එක. ආයුෂ්මත් මිත්‍ර ගුණ මෙසේ කියයි නැත්නම් මෙසේ විචාරයි කියයි කිව්වොත් ටිකක් ලස්සනයි. විචාරයි වුණත් වැරදි නෑ. මහර්ෂීන් වහන්සේගේ මේ වචනය බෙහෙවින් සතුටු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කලින් කියපු වචනය. ගෞතමයන් වහන්සේ නිවීම මනවින් ප්‍රකට කරන ලදී. නැත්නම් උපදි රහිත බව නිවීමට කියන නම තමයි නූපදිකම් කියන්නේ. මනවින් ප්‍රකට කරන ලදී. උපදි රහිත බව ලැබීම නැති බව. ලැබීම නැති බව ලැබීම නෙවෙයි. ලැබීම නැහැ. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ දුක අතහැර දැමූසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ දුක දුරු කරා. අතහැර දැම්මා. තත්තු පරිදි මේ ස්වභාවය වහන්සේ විසින් අවබෝධ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගත්තා කියන එකයි මේ කියන්නේ. නේ හොඳයි. ඒ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් අහමු. අපහැදිලි තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් කෙනෙකුට ඉදිරිපත් වෙනවා කියන්න පුළුවන්. අවසරයි සයන්නාස. සයන්නාසර මේ නිරූපදීන් කියන වචන සයන්නාසර මේ අර ගාමී අරඤ්ඤේ කියන ගාථාවේ තියෙන සයන්නාසර නිරූපදීන් කියන වගේ මට මතකයි කුස්සමි පස්සාම කියලා සයන්නාස. ඒතර සයන්නාස එතන පරියාය ඉස්සරහට මෙතන පරියාය දැන් එතන අර බන්නිනවා වගේ ඒ වගේ ලැබීමක් සයන්නාස මෙතනත් එක කොහොමද සයන්නාස ඒ දෙක කොහොමද පද දෙක සමානයි මේ චන්දන. නූපදිකම් කියන වචනයයි නිරූපදීන් කියන වචනයයි මේ දෙකම සමානයි. නිරූපදීන් කියන්නේ උපදි කියන්නේ උපදි කියන්නේ ඔය භවභෝග සම්පත්නේ. සාමාන්‍ය භවභෝග සම්පත් වලට කියන නම තමයි උපදි කියලා කියන්නේ. මෙතනදී ඉතින් අපි මේ කියන්නේ විමුක්තිය හොයාගෙන යන කට්ටිය කොහොමද පිරිස කොහොමද භවභෝග සම්පත්තට ඇරලා දාලා යන්නේ. හැබැයි හිතට එන අරමුණු මේ උපදිව ගැන තමයි ඔන්න සෝතාපන්න බව ලැබෙන මට ලැබෙනවා නම් රහත් බව මට ලැබෙනවා නම් සද්ධානුසාරී මට ලැබෙනවා නම් මාර්ගය මට ලැබෙනවා නම් එහෙම නැත්නම් නිවීම මට ලැබෙනවා නම් අන්න ඒකත් උපදියක්. මොකක් හරි ලැබීමක් මොනවා හරි ලබා ගැනීමක් තමයි මොකක් හරි භුක්ති විඳීමක් මොකක් හරි ලැබීමක් වෙනවා නම් ඒ කිසිම ලැබීමක් නැහැ. දැන් අද අර ලස්සන්ට අද සාමිනාසේ දේශනාදී කරේ නෝචස්ස නෝච මේසියා කියන්නේ මගේ කියන්නේ නෝචස්සන් නෝච මේසියා කරේ නෑ කියලා මට ලැබෙනවා. යන්නේ නැහැ කියලා ලැබෙන එක උපදියක්. අනේ කිසිම උපදියක් නැහැ. ලැබීමක් නැහැ. එහෙනම් නිරුපදීන් කියන වචනයයි නූපදිකම් කියන වචනය දෙකම සමාන වචන දෙකක්. නිවීමට භාවිත කරන නම. හරි ඊට කලින් ගාතාවට ඔය අකිංචනං කියලා කිව්වේ මේ කිංචන නැහැ කියලා ඒක ඊට කලින් නේ. අකිංචන කියන්නේ නිවීමට නමක්. අපිට ලස්සන නම් ටිකක් අහන නිවීමටම කියන මේ වචන මෙහිම ඉගෙන ගන්න එක හරිය වටිනාකමක් තියෙනවා. මොකද මේ සූත්‍රවලදී මේ වචනේ අහපු මේ කියන්නේ නිරූපදීන් කියලා කියන්නේ නිවීමට කියන නමක් නේ. නූපදිකම් කියන්නේ නිවීමට නමක් නේ. කලින් අහුණ නන්දි තුටුවීම් තණ්හාවට කියන නමක් නේද?
මම හිතන්නේ අන්න මම හිත කියන කියන්නේ මම ආයෙත් නැත්තම් මමත්වය මෙහෙම අර ගොඩක් මම හිමීට මේක කියාගෙන යන්නේ කාලය ගතුණත් ඒකට අර අපිට වචන ටිකක් පුරු වෙනවනේ අන්න ඒ නිසා අදහස ආවනේ එහි සනස බොහොම ඊළඟට යමු තේචාපි කියන ගාථාවට ආයික කවුරුත් කිව්වේ නෑනේ කියන්න බලන්න අවසරයි ස්වාමීන් වහන්සේ මං කියන්න. හරි කියන්න ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතම නූපදීකං අද්දාහි භගවා පහාසි දුක්ඛං තථාහි තේ විදිතෝ ඒස ධම්මෝ. ආයුෂ්මත් මෙත්තබු මෙසේ විචාරයි. මහාශින් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගනිමි. ගෞතමයන් වහන්සේ උපදි රහිත යන නිවීම මනවින් ප්‍රකට කරන ලදී. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දුක අත්හැර දැමූසේක. තත්තු පරිදි නුඹ වහන්සේ විසින් අවබෝධ කරන ලදී. එතකොට ස්වාමීන් වහන්සේ මහර්ෂීන් වහන්සේගේ කියන්නේ මහේසිනෝ හරි මේ වචනය වංචා කියන්නේ මේ වචනය ඔව් ඒ ඕකේ අර ඒතාභිනන්දාමි කියන වචන දෙකක් එක ඒතාභිනන්දාමි කියන්නේ ඒත මේ වංචා වචෝ කියන්නේ වචනය එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි සතුටින් පිළිගනිමි. සතුටින් පිළිගනිමි කියන්නේ ඒතා මිතා නන්දාමි. ඒතා කියන එක අභිනන්දාමි අභිනන්දාමි. අනේ දෙක එකතු කරලා තියෙන අභිනන්දාමි කියන්නේ බෙහෙවින් සතුටු වෙනවා කියන එක සතුටු වෙමි කියන එක සතුටින් අභිනන්දාමි බෙහෙවින් සතුටු වෙමි. ගෞතමයන් වහන්සේ කියන්නේ ගෞතම උපදි රහිත නිවීම කියන්නේ නූපදිකං මනවින් ප්‍රකට කරන ලදී. මනවින් ප්‍රකට ලදී කියන්නේ මනවින් සුකිත්තිකං සුකිත්තිතං මනවින් ස්මතු කරන මනවින් ප්‍රකට කරන ලදී. කොට ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම අද්දාහි භාග්‍යවතුන් වහන්සේ භගවා දුක්ඛ කියන්නේ දුක්ඛං අතහැර දැමූසේක. අතහැර දැමූසි කියන පහාසි දුක්ඛං පහාසි දුක අතහැර දැමූසේක. තත්තු පරිදි කියන්නේ තථාහිතේ තථාහි විතරයි තථාහි තේ කියන්නේ ඊළාට ගන්න එක. තථාහි තත්තු පරිදි ඔබ වහන්සේ විසින් මේ ස්වභාවය තත්තු පරිදි මේ ස්වභාවය කියන්නේ ඒස ධම්මෝ ධම්මෝ මේ ස්වභාවය අවබෝධ කරන ලදී විදිතෝ. ඔබ විසින් නැත්නම් ඔබ වහන්සේ විසින් කියන එකට එන්නේ තේ කියලා වචනයක් එන්නේ. හරි එහෙමයි ස්වාමීන් වහන්සේ. අතන තථාහි තේ තථාහි කියන්නේ තත්තු පරිදි තේ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ නුඹ වහන්සේ කියන එකද? ඔව් නුඹ වහන්සේ විසින් නැත්නම් ඔබ වහන්සේ විසින් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් තයාතේ තව තුයිහන්තේ කියලා අර එහෙම තියෙනවා මේ ඒ શબ્දයක් ඒ කියන්නේ ඔබ විසින් කියන අදහස ඔබ විසින් විදිතෝ කියන්නේ අවබෝධ කරගනු ලැබුවේ කර්මකාරක වාක්‍ය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳ උත්සාහයක්. ඒ උත්සාහය හොඳයි. ඊළඟ එකත් බලමු. තේචාපි නූන පජ හේයු දුක්ඛං යේ ත්වං මුනි අට්ඨිතං ඕව දෙය්‍ය තං තං නමස්සාමි සමිච්ඡ නාග අප්පේව මං භගවා අට්ඨිතං ඕව දෙය්‍ය. තේචාපි නූන පජහෙය්‍ය දුක්ඛං යේ ත්වං මුනි අට්ඨිතං ඕව දෙය්‍ය තං තං නමස්සාමි සමිච්ඡ නාග අප්පේව මං භගවා අට්ඨිතං ඕව දෙය්‍ය. තේචාපි නූන පජහෙය්‍ය දුක්ඛං යේ ත්වං මුනි අට්ඨිතං ඕව දෙය්‍ය තං තං නමස්සාමි සමිච්ඡ නාග අපේව මං භගවා අට්ඨිතං ඕව දෙය්‍ය. හොඳයි. ඒකේ මේ තේරුම අපි ලියාගමු. තේචාපිගේ මුනිවරයාණෙනි, ඔබ වහන්සේ යමෙකුට මැනවින් අවවාද කරන සේක්ද නැත්නම් අවවාද දෙන සේක්ද? මුනිවරයාණෙනි, ඔබ වහන්සේ යමෙකුට මැනවින් අවවාද දෙන සේක්ද නැත්නම් මැනවින් අවවාද කරන සේක්ද? කමාවක් දාලා ඔව්හුද ඒකාන්තයෙන් දුක දුරලන්නාහ. ඔව්හුද ඒකාන්තයෙන් මැනවින් දුක දුරලන්නාහ. අන්න බලන්න, භාග්‍යතුන් වහන්සේගේ අවවාදය ලැබුණොත් මොකද වෙන්නේ? ඒ අයත් ඒකාන්තයෙන් දුක දුරලනවා කියලා කියනවා. නාගයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට නාගයන් වහන්සේ කියලා කියනවා. නාගයන් වහන්සේ එහෙයින් වෙත පැමිණ නැත්නම් එහෙයින් සමීපයට පැමිණ කියන මේ කියන්නේ මෙයා ගිහිල්ලා ළඟට ගිහිල්ලා මේ වඳිනවා. එහෙයින් වෙත පැමිණ කියන්නේ වෙත කියලා කියන්නේ කියන්නේ සමීපයට ළඟට ගිහිල්ලා ඔබ වහන්සේ නම දෙමි. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. නම දෙමි. භාග්‍යවතුන් වහන්සේ මාහට මැනවින් අවවාද කරන සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේ මාහට මැනවින් අවවාද කරන සේක් නම් මැනවි. හොඳයි. පින්වතුනි, මට විනාඩියක් දෙන්න. පින්වතුන් ඉවසන්න පොඩ්ඩක් විනාඩියක්. කොහොමද? හොඳයි. මුනිවරයාණෙනි කියලා කියන්නේ තියෙනවා දෙවෙනි පෙළේ මුනි කියලා. මුනි. බුදුරජාණන් වහන්සේ හඳුන්වපු තව නමක් නේ මුනි. මුනි. මුනිවරයාණෙනි, ඔබ වහන්සේ
දෙවෙනි පෙරීම ත්වං කියලා තියෙන්නේ. ත්වං කියන්නේ ඔබ කියන අදහස නැත්නම් නුඹ කියන එක. යමෙකුට එතනම මුලින් තියෙන යේ කියලා. යේ කියන්නේ යමෙකුට. අට්ටිතං. අට්ටිතං කියන්නේ මනවින් ඕදෙය්‍ය අවවාද කරන්නේ නම් නැත්නම් අවවාද කරන සේක්ද. අට්ටිතං කියලා කියන්නේ පින්වතුන් අහලා තියෙනවද අර ස්වාමීන් වහන්සේ කියලා දෙනවා මේ අට්ටිකත්වා මානසිකත්වා කියලා කියන්නේ අට්ටිකත්වා කියලා කියන්නේ බණ අහනකොට හොඳට මනවින් අහන්න කියලා කියන්නේ. අට්ටිතං කියලා කියන්නේ මෙතන මනවින් කියන අදහස. අට්ටිතං මනවින් අවවාද දෙන සේක්ද. ඕව දෙය්‍ය ඔවුහුද තේ චාපි. අන්න එතන තියෙන තේ චාපි තේච අපි කියන්නේ ඔවුහුද නැත්නම් ඔවුහුද නූන ඒකාන්තයෙන්. ඔන්න අපිට කලින් වචනයක් අහුණා නේද අද්දා කියලා ඒකාන්තයෙන් නේ. අර මේ ඒතාබිනන්දා මේකේ ඒ කලින් එකේනේ. කලින් එකේ අර අද්දාහි කියලා තියෙනෙත් ඒකාන්තයෙන්. ඔන්න අපි වචන ඉගෙන ගනිමු. අද්දා කියන්නේත් ඒකාන්තයෙන් නූන මේ නූන කියලා කියන්නේත් ඒකාන්තයෙන්. මතකද අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට දහම් පාසලේදීම නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපතා පිතා නිබ්බුතා නූන සානාරි යස්සායන් ඉන්දි සෝපති කියලා. උදාර මේ කිසා ගෞතමියද කොහෙද මේ කිසා ගෞතමිය අර මොකද්ද නිබ්බුත පද කිව්ව කියලා අපි අහලා තියෙන නිබ්බුතා නිවුනේ නූන අන්න ඒකාන්තයෙන් සාමාතා ඒ මාතාව නිබ්බුතා නූන සෝපිතා නිබ්බුතා නිවුනේය නූන ඒකාන්තයෙන් අන ඒකාන්සා පිතා සෝපිතා ඒ පියතුමා නිබ්බුතා නූන සානාරි නිබ්බුතා කියන්නේ නිවුනේ නූන කියන්නේ ඒකාන්තයෙන් සානාරි ඒකාන්තාව යස්ස අයං ඊදිසෝපති යස්ස යමෙකුට අයං මේ ඊදිසෝපති මේ බඳු ස්වාමියෙක් ඇති කියලා එහෙම කියනවනේ නේද. ඒකේ මේක මේ බුද්ධ දේශනයද නේද කියලා මම හරියට මතක යන්නේ නමුත් අර මම කිව්වේ අර නූන කියන වචනේ අදහසයි කිව්වේ නූන කියන්නේ ඒකාන්තයෙන් කියලා. ඒකාන්තයෙන් දුක දුරලන්නා අන්න දුක්ඛං පළවෙනි පෙළියේ තියෙනවා දුක්ඛං පජෙහියු දුක්ඛං දුක පජෙහියු දුරලන්නාහ. මුනිවරයාණෙනි ඔබ වහන්සේ යමෙකුට මනවින් අවවාද දෙන කරනසේක්ද අවවාද දෙනසේක්ද ඔවුහුත් නැත්නම් ඔවුහුද ඒකාන්තයෙන් දුක දුරලන්නාහ. නාගයන් වහන්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට මේ ආමන්ත්‍රණය කරන නාගයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මුනි සිංහයන් අර සිංහයාට ඒ වගේ තමයි ඇතාට සිංහයාට කියන්නේ එහෙම උපමා කරනවා සත්තුන්ගේ. එයාලා උසස් කියන්නේ සත්තු අතරත් සිංහයා කියන්නේ උසස් කියන්නේ හස්තියා කියන්නේ උසස් නේ. පහුගිය කාලෙත් නේ බොහොම ගෞරවාන්විත මුළු ලෝකයකට ප්‍රසිද්ධ වුණේ නේද හස්ති රාජේ කුතුම්දරදා වහන්සේ වඩාම නාගනාගයන් වහන්සේ එහෙයින් කියන්නේ එවතන තියෙන තන් කියලා තියෙනනේ. තන් එක තන් කියන වචනයක් එහෙයින් කියන අදහස එනවා. ආයි තන් කියන වචනේ ඔබ වහන්සේ නැත්නම් ඔබ කියන අදහසත් එනවා. ඔකකින් මුලින් තියෙන තන් කියන වචනය නැත්නම් එහෙයින් සමෙච්ච වෙත පැමිණ සමෙච්ච කියන වෙත පැමිණ ඔබ වහන්සේ අන්න දෙවෙනි
තං නමස්සාමි කියන දෙවෙනි තං කියන වචනය ඔබ වහන්සේ නමස්සාමි තේරුම වෙනවනේ නමස්කාර කරමි නැත්නම් නමදිමි භාග්‍යවතුන් වහන්සේ යටම පෙරීම් භගවා භාග්‍යවතුන් වහන්සේ ලස්සනයි නේද දැන් බුදුරජාණන් වහන්සේට භගවා තථාගතෝ බුද්ධෝ ඔය වචන තුන තමයි ගොඩක් මේ සූත්‍ර පිටකේ මේ ප්‍රකටව තියෙන වචන භගවා බුද්ධෝ ඒ වගේ වචන තථාගතයන් භගවා භාග්‍යවතුන් වහන්සේ මාහට අට්ඨිතා අන්න මැනවින් කණිකමයි මැනවින් ඕවදෙය අවවාද කරන සේක් නම් අපේව කියලා කියන්නේ යෙහිකි හොඳයි අවවාද කරන සේක් නම් හොඳයි අවවාද කරන සේක් නම් මැනවි මුනිවරයාණෙනි ඔබ වහන්සේ යමකට මැනවින් අවවාද දෙන සේක්ද ඔහු ඒකාන්තයෙන් දුක දුරලන්නාහ නාගයන් වහන්සේ එයින් වෙත පැමිණි ඔබ වහන්සේ වෙත පැමිණ ඔබ වහන්සේ නමදිමි ළඟට ගිහිල්ලා වන්දනා කරනවා දැන් එහත් එකතු කරලා වන්දනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මාහට මැනවින් අවවාද කරන සේක් නම් මැනවි කියලා ඉල්ලීමක් කරනවා කවුද මෙත්තකු හරි තව කෙනෙකුට අවස්ථාව තියෙනවා ඉදිරිපත් වෙමුද හොඳයි කියන්න ඒචාපි නූන පජෙහිය දුක්ඛං යේ ත්වං මුනි අට්ඨිතං ඕදෙය්‍ය තං නමස්සාමි සමෙච්ච නාග අපේව මං භගවා අට්ඨිතං ඕදෙය්‍ය මුනිවරයාණෙනි ඔබ වහන්සේ යමෙකුට මැනවින් අවවාද කරන සේක්ද ඔව්හුද ඒකාන්තයෙන් මැනවින් දුක දුරලන්නාහ නාගයන් වහන්සේ එහෙයින් සමීපයට පැමිණ ඔබ වහන්සේ නමදිමි භාග්‍යවතුන් වහන්සේ මාහට අවවාද කරන සේක් නම් මැනවි හොඳයි බොහොම පැහැදිලිව ඉදිරිපත් කරා නේද අපි ඊළඟ ගාථාවට යමු බලන්න උච්චාරණය කරන හැටි මෙත්ත ගෝති භගවා අනුභා එතකොට මෙත්ත ගෝති භගවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි දැන් මේ අවවාදය දෙන්නේනේ ඉතුරු ගාථා දෙකම මොකද්ද අවවාද යං බ්‍රාහ්මණං වේදගුං ආභිජඤ්ඤා අකිංචනං කාම භවේ අසත්තං අද්දාහිසෝ ඕගමිමං අතාරී තින්නෝච පාරං අකිලෝ අකංකෝ අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක් ගැනද නිවීම ගැන බලන්න යම් බ්‍රාහ්මණං කියන්නේ ලියන්න එපා මම මේ සාමාන්‍ය අදහසක් කියන්නේ විස්තරයක් යම් බ්‍රාහ්මණං යම් බ්‍රාහ්මණෙක් දැන් මේ බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ කාටද බාහිත පාප ධම්මෝසෝ බ්‍රාහ්මණෝ පව් බැහැර කරපු කෙනාට තමයි බ්‍රාහ්මණය කියලා කියන්නේ මතකද මේ උදාන පාළියේදීමත් මේ කියන්නේ අර මේ උදානයක් තියෙනවා කවුද බාහිත්වා පාපකේ ධම්මේ ඒ චරන්ති සදා සතා එහෙම තියෙනවනේ ගාථාවක්. ඒතර බාහිත්වා පාපකේ ධම්මේ ඒ චරන්ති සදා සතා අන්නයට තමයි මම බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. පව් බැහැර කරපු කෙනාටයි බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. එහෙනම් මෙතන යම් බ්‍රාහ්මණන් කියලා කියන්නේ යම් රහතන් වහන්සේ නම බ්‍රාහ්මණන් කියලා දහමේදී උගන්වන්නේ රහතන් වහන්සේ. වේදගු කියලා කියන්නේ දැන් ඒ කාලේ දැන් මෙයාලා මේ මොකවුද මේ බ්‍රාහ්මණයෝනේ වේද මේ මෙත්තගුල ඇතුළු 1600 දෙනා. එයාලා වේදේ පරප්‍රාප්තයි. ඒ කියන්නේ වේදේ ඍග් යජුර් සාම කියන ත්‍රිවේදේ පරප්‍රාප්තයි.
හැබැයි මෙතන වේදකෝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේත් එයාලට එයාලගේම වචන වලින් කියනවා. දැන් මෙයා මෙතකෝ කියන්නේ බ්‍රාහ්මණයෙක්නේ. හැබැයි දහමෙත් බ්‍රාහ්මණයෙක් ගැන කියනවා. ඒ රහතන් වහන්සේ. වේදකුන් යාළගෙත් වේදයක් තියෙනවා. වේද හැබැයි මෙතනත් වේද. මෙතනදී වේද කියලා කියන්නේ විද ධාතුවෙන් හැදෙන්නේ අවබෝධයට. වේදගු කියලා කියන්නේ අවබෝධයේ කෙලවරට කියන. එයාලගේ මොකද ඍග්යජුරු සාමතර වන වේදවල පරප්‍රාප්ත. දහම කියන්නේ අවබෝධයෙන් කෙලවරට කියපු කියන අදහස. ආභිජඤ්ඤා ආභිජඤ්ඤා කියන්නේ ජඤ්ඤා කියන්නේ අවබෝධ කර ආභිජඤ්ඤා කියන්නේ විශේෂයෙන් අවබෝධ කරගත්තා කියන. අකිංචන මේ නිවීමට කියන නම් අකිංචන කිංචන නෑ නත්ති කිංචි නෙවෙයි අනුබාන අර ස්වාමීන් වහන්සේ දේශනාව තිබුණේ නෝචස්ස නෝච මිස් ඒක වරද්දගෙන ගිහිල්ලා නත්ති කිංචි අකිංචඤ්ඤායතන හිර වෙන්න පුළුවන්. දැන් මෙයාලත් මෙත්ත ගුලත් නතර වෙලා හිටියේ අකිංචඤ්ඤායතනනේ. බුදුරජාණන් වහන්සේ මේ අකිංචනං ගැන කියනවා. අන්න අකිංචන නෑ. ඒ කියන්නේ තිබිලා නැති වුණා හෝ එන්න තාම නැතු කිංචන නැති නිසා නෙමෙයි. අකිංචන කියන්නේ කිංචන නෑ. අන්න නිවීමට කියන තවත් නම. කාම භවේ කාම කියන්නේ ඇලීම භවේ කියන්නේ පැවැත්ම කාම පැවැත්මේ අසත්තං නොයලුනේ කියන අදහස නැත්නම් කාම භවයේ නොයලුන. අන්න නිවීමට කියන නම් ඔය. ආය කියනවා අකිංචන අද්දාහිසෝ ඕග විමං අතාරි ඕග විමං අතාරි මේ ඕගයෙන් එතර වුණා නිවීම තින්නෝච එතර වුණා පාරං කියලා කියන්නේ එතරට අකිලෝ කිල කියන්නේ උල් අකිල කියලා කියන්නේ උල් අයින් කරලා දෙනවා. ඒ කියන්නේ කෙලෙස් උල් අයින් වුණා. අකංග කංග කියන්නේ සැක අකංග කියන්නේ සැක නැහැ. නිවීමට කියන නම් කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ ලියාගමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. දැන් මේ අවවාද කරනවා මෙයාට. මෙත්තගෝ මානවකය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මෙත්තගෝ මානවකය යම් බ්‍රාහ්මණෙක් අවබෝධයේ පරතරට ගියේද කිංචන රහිත වූයේද අකිංචන කියන්නේ කිංචන නෑ කියන එක. කාම භවයෙහි නොඇලුනේද විශේෂ ඥානය ලැබුවේද ඒකාන්තයෙන්ම ඔහු මේ සැඩ පහර තරණය කළේය. එතෙර තරණය කළේය. හුල් රහිත කළේය. සැක රහිත කළේය. යම් බ්‍රාහ්මණෙක් අන්න යම් බ්‍රාහ්මණන් කියන එකයි. යම් බ්‍රාහ්මණ කියන යම් කියන්නේ යම් බ්‍රාහ්මණයෙක් වේදගු කියන්නේ අවබෝධයේ පරතරට ගියේද. මෙයාට මේ අවවාද කරනවා අවබෝධයේ පරතරට යන්න කියලා නේ කියන්නේ මෙත්තගොට. අවබෝධයේත් කෙලවරට යන්න ඕන. අවබෝධයේ තියන් හිටියොත් මොකෝ වෙන්නේ? නෑ අවබෝධය කියලා කියන්නේ සංකතයක්. සකස් වීම. හැබැයි අවබෝධයෙන් තමයි කෙලවරට යන්න ඕන. නුවණින් එතර වෙනවා. නුවණ කියන්නේ එතර වීම නෙවෙයි නුවණින් එතර වෙන්න ඕන. ඒ වගේ තමයි වේදගුණ. පරතරට ගියේ. අකිංචනං කිංචන රහිත වූයේ කාම භවයෙහි නොයලුනේ කියලා කියන්නේ
කාම භවයේ අසත්තං. කාම කැමැත්ත. භව කියලා කියන කැමැත්තේ පැවැත්ම. කැමැත්තේ පැවැත්මෙහි නොඇලුණු වගේ අදහසක් ඉතින් සරලම සිංහලට ගත්තොත්. නැත්නම් කාම භවයෙහි නොඇලුණු. ආභිජඤ්ඤා විශේෂ ඥානය ලැබුවේද කියන එකට. ඒකාන්තයෙන්ම ඔහු අද්දාහි අන්න කලින් අහුණානේ නූන ඒකාන්තයෙන් ආයි අද්දාහි කියන වචනේ වුණා. අද්දා ඒකාන්තයෙන් හි කියන්නේ වනාහි කියන අදහස. අද්දා ඒකාන්තයෙන් හි වනාහි ඒකාන්තයෙන්ම. සෝ කියන්නේ ඔහු ඕගමිමං ඒ කියන්නේ වචන දෙක දෙපැත්තේ හැරෙන්න ඕන. ඉමං ඕගං නැත්නම් ඕගමිමං. ඉමං කියන්නේ මේ ඕගං සැඩපහර. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග ඔය ඕග හතරක් තියෙන්නේ. අත්තාරි අත්තාරි කියන්නේ තරණය කලේය අතීත කාලේ. අත්තාරි තරණය කලේය. ඊපස්සේ යට තියෙනනේ තින්නෝ ච පාරං එහෙම කියනවනේ. තින්නෝ පාරං පරතෙරද ච ද කියන්නේ ද තින්නෝ තරණය කලේය. අකිලෝ හුල් රහිත වූවෙක් විය. නැත්නම් හුල් රහිත විය. උල් ගලවල දෑවා. බුදුරජාණන් වහන්සේත් සල්ලි වෛද්‍යවරයෙක්නේ. ගලවල දානවා සියලු රාගාදී උල්. එයා ගලවල දාලා තියෙන්නේ. අපිට මේ විසහී පාරක් වැදිලා තියෙන්නේ නේ. ඒකේ ඉද්දුම තමයි මේක ඇද්දුම් කෑම තමයි කැක්කුම තමයි මේ තියෙන්නේ. අකිලෝ අකංකෝ කංක කියන්නේ සැක. අකංකෝ කියන්නේ සැක රහිත කලේ නැතන් සැක රහිත කෙනෙක් වුණා කියන එකයි කියන්නේ. ඔන්න මෙහෙම කෙනෙක් වෙන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙත්ත ගුට අවවාද දෙන්නේ. පව් බැහැර කරපු බ්‍රාහ්මණයෙක් වෙන්න, පරතරට යන්න, කිංචන රහිත වෙන්න, කාම භවයේ නොඇලෙන්න, විශේෂ ඥානය ලබන්න නේ. එහෙම කරපු කෙනා ඒකාන්තයෙන්ම එයාට පුළුවන් මොකක් කරන්නද? සැඩපහර තරණය කරන්න. පරතරට යන්න පුළුවන්. හුල් රහිත කෙනෙක් වෙන්න පුළුවන්. සැක රහිත කෙනෙක් වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ ඒක අවවාදයක් හිටියට කියලා දෙනවා. හරි. ඒ අවසාන එකත් කියමු නේද? විද්වා හරි. කෙනෙක්ට පුළුවන් ද ඒක කියන්න? කියපු කෙනෙක් වුණත් ගැටලුවක් නැහැ. අවස්ථාව ගනිමු. අවසරයි සයනාත. චන්ද්‍ර නෙවෙයි අනිත් කවුරු හරි කිව්ව යාට ඒ අම්ම කෙනෙක් කවුරු අවස්ථාව දෙන්න. අවසරයි සයනාත. හොඳයි. යං බ්‍රාහ්මණං වේද ගෝ ආභිජඤ්ජ ආකිංචනං කාම භවේ අසන්තං අද්දාහි සෝ ඕගමිමං අතාරි තින්නෝච පාරං අකිලෝ අකංකෝ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මෙත්තගූ මානවකය, යම් බ්‍රාහ්මණයෙක් අවබෝධයේ පරතරට ගියේද, කිංචන රහිත වූයේද, කාම භවයෙන් නොඇලුනේද, විශේෂ ඥානය ලැබුවේද, ඒකාන්තයෙන්ම ඔහු මේ සැඩපහර තරණය කළෝයි. එතර තරණය කළේය. මුල් රහිත, සැක රහිත කළේය. හරිනේ. හොඳයි. හරි. අපි අවසාන ගාථාවක් කියමු නේද?
විද්වාචසෝ විද්වා විද්වාචසෝ වේදගු නරෝ ඉද භවා භවේ සංග මිමං විසජ්ජ සෝ වීතතන්නෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රෝමීති. ඒත් නිවීම ගැන කියන්නේ. හරි. ඒක තේරුම ලියාගමු අපි. නෑ අපි ආයෙසරයක් කියමු. විද්වා දැන් පොත් පෙළ පොතේ තියෙන විද්වාව කියලා දැන් ඇප් එකේ තියෙන්නේ විද්වාච ච හරි වගේ ටිකක්. විද්වාචසෝ වේදගු නරෝ ඉද විද්වාචසෝ වේදගු නරෝ ඉද භවා භවේ සංඝ මිමං. එතන ඔය මේ සංඝ කියලා තියෙන්නේ අර කාක ගාග ං කියලා අකුරක් තියෙන බිඳුව. ඉස්සර ශ්‍රී ලංකා ලිව්වේ අර ශ්‍රී ලංකා කියන ශ්‍රී ලා අර ඔය ං අකුර ඒ වගේ. භවා භවේ සංඝ මිමං විසජ්ජ සෝ වීත තන්නෝ අනිගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රෝමීති. හොඳයි. ලියාගමු. තවද මෙහි අවබෝධයේ කෙළවරට ගිය නුවණැති පුජ්‍යලයා නිවනට පැමිණියේද ඔහු භව විභවයන්හි වරහන් ඇතුලේ පැවැත්මෙහි හා නොපැවැත්මෙහි මේ කෙලෙස් වරහන් ඇතුලේ සංඝ කියන්නේ කෙලෙස් වලට නම. අසංඝ කියන්නේ කෙලෙස් නෑ කියන එක නිවීමට නමක්. සංඝ දැන් ඔකේ සංඝ කියන එකේ මහා ප්‍රාණ ගයන්නා වන සංඝ කියන භික්ෂුන් සමූහය. අන්න ගයන්නෙන් වෙනස් වෙනෝනේ. මෙතන සංඝ කියන්නේ කෙලෙස් කියන එක. සංඝ නෑ කියන්නේ කෙලෙස් නෑ කියන්නේ නිවීමට කියන නමක්. සංඝ නැත අසංඝ සංඝ දුරු කරා කියන්නේ විසජ්ජ කියන්නේ සංඝ ඉමං සංඝං විසජ්ජ විසජ්ජ කියන දුරු කරන කෙලෙස් දුරු කොට මේ කෙලෙස් නැත්නම් මේ කෙලෙස් වරහන් ඇතුලේ සංඝ දුරු කොට කමාවක් දාලා සිටියේද කියලා දාන්න වරහන් ඇතුලේ අධ්‍යාහාරයෙන් හෙතෙම තෘෂ්ණාව දුරු කළ අයකි. හෙතම තෘෂ්ණාව දුරු කළ අයකි ආසා රහිත කෙනෙකි. හෙතෙම ජාති ජරා තරණය කළේ යයි කියමි. යනුවෙනි. හොඳයි. ඕකේ තවද කියලා තියෙනනේ විද්වාච කියලා. ච කියන්නේ තවද කියන එක. ච කියන්නේ තවද. මෙහි එහා කොනේම ඉද කියලා තියෙනවනේ. මෙහි අවබෝධයේ කෙලවරට ගියා. කියන වේදගු. විද්වා නුවණැති පුජ්‍යලයා. විද්වා කියන්නේ නුවණැති පුජ්‍යලයා.
නුවණැති විද්වා ඊට පස්සේ අර නරෝ කියලා එකක් තියෙන විද්වා නරෝ මට ඇතෑරුණා මේ විද්වා නරෝ කියලා කියන්නේ විද්වා නුවණැති නරෝ කියන්නේ පුජ්‍යලයා. ඔව්. ඔහු අනසෝ උඩ තියෙනෝනේ ඔහු කියලා සෝ බවා භවේ පැවැත්මෙහි හා නොපැවැතීම. ඒ කියන්නේ මොකද්ද? භව තණ්හා විභව තණ්හා කියන්නේ. එක්කෝ අපි අහු වෙනවා පැවැත්මට අහු වෙනවා. පැවැත්ම දෙයක් වෙනවා. නැත්තම් නොපැවැත්ම දෙයක් වෙනවා. ඔහු භව විභව යන්නේ නැත්තම් ඔහු පැවැත්මෙහි හා නොපැවැත්මෙහි නොපැවැත්මෙහි සංගමිමං ඉමං සංගං මේ කෙලෙස් විසජ්ජ හැර නැත්තම් දුරු කොට කලින් අහුණා පනුජ්ජ දැන් මෙතන විසජ්ජ කලින් අහුණා හිත්වා ඒ වචන තුනෙන්ම කිව්වේ අතහැර කියලා නේ දුරු කොට කියන එක දුරු කොට වරහන්නත ඇතුළ පිදෑව සිටියේද කියලා හෙතෙම සෝ ඔතන තියෙන පළවෙනි සෝ වීත තණ්හෝ වීත තණ්හෝ කියන්නේ තෘෂ්ණාව දුරු කළායකි තෘෂ්ණාව දුරු කළායකි උපද්‍රව රහිත වූවකි ඔන්න නිවීමට කියන තවත් නමක් උපද්‍රව රහිත වූ කියන අනීගෝ නිරාසෝ න ආසෝ ආසෝ කියන්නේ ආශාව නිර් කියන්නේ නෑ ඒකට කියනවා නිරාසෝ ඒ කියන්නේ නිරාසා කියලා සමහර වෙලාවට නම් තියෙන සමහර කෙනෙකුට නිරාසා කියලා කියන්නේ ආශා රහිත තැනැත්තිය කියන්නේ නිරෝෂා කියන්නේ රෝෂණය නෑ රෝෂණය කියන්නේ මේ කේන්තිය අර තරහා යන්නේ නිර් කියන්නේ නෑ කියන එක නම් වල නම් තේරුම එහෙම තමයි හැබැයි ජීවිතේ නම් කොහොමද කියලා කියන්න දන්නේ නැහැ නිරාසෝ කියන්නේ නිවීමට නමක් ආශා රහිතයි ඔව් රහිත කෙනෙක් හෙතෙම සෝ ජාති ජරා කියන්නේ ඉපදීම් දිරීම නැත්නම් ජාති ජරා අතාරි ඉති තරණය කළේයයි අර භූමීති කියලා තියෙන්නේ අතාරි කියන්නේ තරණය භූමීති කියන එක ඉති කියලා එන භූමි ඉති කියන එක යයි තරණය කළේයයි භූමි කියමි තවද මෙහි අවබෝධයේ කෙලවරට ගිය නොනැති කුජලයා නිවනට පැමිණියේද කියලා අපි අධ්‍යයනයෙන් දායවේ ඔහු භව විභව යන්නේ නැත්නම් පැවැත්මි හා නොපැවැත්මෙහි මේ කෙලෙස් සංග දුරු කොට සිටියේද එතෙම තෘෂ්ණාව දුරු කළ අයකි උපද්‍රව රහිත වූවෙකි ආසා රහිත කෙනෙකි එතෙම ජාති ජරා තරණය කළේ යයි කියමි කියලා එතන අවසන් කරනවා හොඳයි අපි කෙනෙකුට අවස්ථාව දෙන්නේ නැහැ 10 විතර වෙච්ච නිසා මේ ඒක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න සහතිරේක කාරණයක් දැනගන්න උනත් කමක් නැහැ අවශ්‍ය කාරණයක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් එතකොට මේ මෙත්තගු මානවක එයාගේ ප්‍රශ්න ටික එකකින් අවසන් වෙනවා මේ අපේ ඊළඟ සතියේදී දෝතක මානවක
මේ ගාථා තියෙන්නේ අපි ලබන සතියේදී මම හිතනවා මේ තාක්ෂණික දායකත්වය කරන අපේ තරිඳු මහත්මයා සිහිපත් කරා YouTube එකේ සජීවීව දෙනවා කියලා. එතකොට ඒකිනුත් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙවි. හොඳයි එහෙනම් අපි අදට මේ කටයුතු හමාර කරමු. ප්‍රශ්න නැති වගයි පෙනී යන්නේ. හෙට දවසේදී යෝජිත සූත්‍ර පෙළ පරිවර්තනය තියෙනවා. හෙට දවසේදී අපි උත්සාහ දරනවා මේ මාළුක්‍ය සූත්‍රයත් අවසන් කරන්න. එහෙමනම් සම්බන්ධ වෙච්ච හැමෝම දෙනාට නිදුක් නිරෝගී සුවය සැලසේවා. උතුම් දහමින් සැනසේවා. අපට දහම කියා දෙන පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම අලව්වේ අනෝමදස්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා. පින්වත් හැමෝම දෙනාට යහපත සැලසේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Terus sampai